වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ POTV Go සඳහා නොමිලේ ඩේටා ශ්‍රී ලංකා ටෙලිකොම්. අද 2020 අප්‍රේල් 26 ඉරිදා සිරස්තල මෙරට කොරෝනා ආසාදිතයින් 477 දක්වා ඉහළට මාස 6ක දරුවෙකුටත් කොරෝනා යුද හමුදා විශේෂ බලකා නිලධාරියෙකුත් ආසාදිත වේ. දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේ. හැඳුනුම්පත් අංක ඔස්සේ පිටතට යා හැක්කේ කාටද? පොලිසියෙන් පැහැදිලි කිරීමක්. ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 38762ක් අත්අඩංගුවට. බේරුවල කැඳ බෙදූ පුද්ගලයෙකුත් අත්අඩංගුවට. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීජ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අද දිනය තුළ මෙරටින් හඳුනාගත් COVID-19 වෛරස ආසාදිතින් 17 දෙනාත් සමග මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 477ක් දක්වා ඉහළ යනවා. මේ අතර නැවත දැනුම් දෙනතුරු සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නිවාඩු අවලංගු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. පසුගිය මාර්තු මාස 11 වනදා සිට මෙරටින් COVID-19 වෛරස ආසාදිතයින් වාර්තාවීම ආරම්භ වීමත් සමග මෙවන විට ආසාදිතයින් වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනේදී වාර්තා වූ රෝගීන් ගණන 11ක්. එයින් එක් පුද්ගලයෙකු මේ වන විටත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් පවතින පුද්ගලයෙක්. ඉතුරු 10 දෙනාම නාවික හමුදාවේ වැලිසර කඳුරෙන් නිවාඩු ගොස් සිටපු නාවික බටයුන්. මේ අනුව නාවික හමුදා වැලිසර කඳුරෙන් මේ දක්වා ආසාදනයට වූ පුද්ගලයන් ගණන නාවික හමුදා කඳුර තුල 68 දෙනෙකුත් නිමාඩු ගොස් සිටදී ආසාදින ලක් වූ 27 දෙනෙකුත් ඇතුළුව 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදාට අයත් සියලුම නිලයන්ගේ නිමාඩු මේ වන විට අවලංගු කරලා තිබෙනවා. ඒ අනුව මේ වන විටත් නිමාඩු ලබාගෙන තමුන්ගේ නිවෙස් වලට ගොස් සිටින සියලුම අයලුන්ට තමුන් රාජකාරී කරන ලබන කඳුරු වෙත වහාම රපොර්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම මේ වන විටත් දැනුම් දීලා තිබෙනවා. විශේෂ ප්‍රවාහන පහසුකම් ඒ හමුදා මගින් සැපයීමට මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී රෝගීන් 40 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. බණ්ඩාරනායක මාවතෙන් රැගෙන ගොස් දැන්ට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් පවතින 10 දෙනෙක් ඉන්නවා. පුත්තලමෙන් රැගෙන ගොස් කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් ඉන්න 3 දෙනෙක් ඉන්නවා. ඒත් එක්කම තවත් 2 දෙනෙක් ඕමානයේ සිට අර ඔබ දන්නවා ගුවන් යාන නැතුව එයාපෝට් වල හිර වෙලා හිටියා කියලා කණ්ඩායමක් ගෙනාවා. ඒ කණ්ඩායමේ දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් පවතින ඊට අමතරව තවත් පුද්ගලයෙක් මාලදිවයිනේ සිට ලංකාවට පැමිණිලා සිටින පුද්ගලයෙක්. ඊයේ වාර්තා වූ රෝගීන් 40 දෙනාගෙන් 20 දෙනෙකු නාවික සෙබළුන්. ඊට වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආසාදිතයින් 10 දෙනෙකු සහ නිවාඩු ගොස් නිවෙස්වල සිටි නාවික සෙබළුන් 10 දෙනෙක් ඇතුළත්. සේවයේ යෙදී සිට වැලිසර කඳුරෙන් නිමාඩු ගොස් සිටින 10 දෙනෙකුත් මේ අතර සිටිනවා. ඒත් එක්කම එම 10 දෙනාගෙන් පවුලක 2 දෙනෙකුත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව යුද හමුදාවේ නිලධාරිවරයෙක්, නාවික හමුදා කාන්තා නිලධාරියෙක් විවාහ සිටින ඇතුළු තවත් දෙනෙකුත් මේ ආකාරයෙන් තමයි මේ සංඛ්‍යාව ඇතුළත් වෙන්නේ. ආසාදිතයින් අතර සිටින නාවික හමුදා නිලධාරිනිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. සෞඛ්‍යංශ පැවසුවේ ඇගේ සැමියා සීදුව විශේෂ බලකා කඳවුරට අනියුක්ත කපිතාන්වරයෙක් බවයි. ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණේ පසුගියදා ගම්පහ රෝහලින් කරන ලද PCR පරීක්ෂණයෙන් පසුවයි. මේ වන විට අදාළ හමුදා නිලධාරියා IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඒ කණ්ඩායම ඊයේ සිට නිරෝධායනයට ලක් කරනවා අපි සියලු දෙනාවම. ඊට අමතරව නිලධාරියා ආගිය තැන් වල අවශ්‍ය හමුවෙච්ච කීප දෙනෙකුත් නිරෝධායනයට ලක් කරලා. යුද හමුදා කඳුරේ සෑම නිලධාරියෙකුටම අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. PCR පරීක්ෂණය කිරීම සඳහා ඔවුන්ගේ හමුදා කඳුරේ කටයුතු කරගෙන යනවා. මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලින් හඳුනා ගැනුණු නව ආසාදිතයින් 6 දෙනා ඊයේ රාත්‍රියේම අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණා. මෙම ආසාදිතයින් 6 දෙනා අතරට පඬුවස් නුවර බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත නාවික හමුදා සෙබලාගේ බිරිඳ හා මාස 6ක් වයස ඇති දරුවාද වනවා. එමෙන්ම පඩුවස් නුවර නාවික සෙබලා සමග එකම යතුරු පැදියේ පැමිණි වරකාපොළ පාදිනිය හෙට්ටිගෙදර ප්‍රදේශයේ පදිංචි තවත් නාවික සෙබලෙකුටද COVID-19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඒ අදාළ සෙබලා පෙරේදා දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේදී හඳුනාගත් රෝගීන් 6 දෙනා අතරට පනාගොඩ යුද හමුදා කඳුරේ සේවය කළ සෙබළුන් දෙදෙනෙකුද වනවා. ඉන් එක් සෙබලෙක් මැල්සිරිපුර මහයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් සෙබලා අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ වන විට මැල්සිරිපුර සෙබලාගේ මහයාය ගම්මානයට ඇතුළු වන මාර්ග 3ක් තාවකාලික මාර්ග බාධක යොදා වසා දැමීමට පොලිසිය අද පියවර ගත්තා. පසුගිය 11 වෙනිදා නිවාඩු ලබා අලව්වේ පිහිටි නිවසට පැමිණි අනෙක් යුද හමුදා සෙබලා ආගිය ස්ථාන අද විෂ බීජ හරණයට ලක් කෙරුණා. ඒ අවට ආශ්‍රිතයෙන් අපි හඳුනාගෙන නිරෝධනය කර තියලා තියෙනවා. ඊට අමතරව තවත් ආසාදිතයෙන් සොයාගෙන විමර්ශනය කටයුතු කරමින් පවතිනවා. මේ අතර පසුගිය 18 වෙනිදා අවිස්සාවේල්ල කුඩගම ඉහැල්ලවත්ත ප්‍රදේශයේ නිවසට පැමිණ සිටි වැලිසර නාවික සෙබළෙකුටද COVID-19 වැළඳී ඇති බව තහවුරු වී තිබුණා. ඒ අනුව ඔහු ඇසුරු කළ නිවෙස් 8ක පුද්ගලයන් 30ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. මේ අතර වැලිසර නාවික හමුදා කඳුරේ සෙබළුන් දෙදෙනෙකු හා යුද හමුදා සෙබළුන් කිහිප දෙනෙකු රත්නපුරයේ සිට පසුගිය 22 වෙනිදා කෙසෙල් වෙළඳාමින් නිරත පුද්ගලයෙකු විසින් සිය ලොරි රථයෙන් ලුණුගම්වෙර ප්‍රදේශයට රැගෙන වී තිබුණා. එලෙස පැමිණි නාවික හමුදා සෙබළෙක් COVID-19 වෛරස් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ලොරි රථයේ හිමිකරුට නිවසේම ස්වයං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍යාංශ උපදෙස් දී තිබුණා. කෙනා නේවි එකේ කෙනා නැගි නේවි එකේ කෙනා බැස්ස සෙවන කරේ. එයායි ආවා රත්නපුරේ ඉඳලා ගොඩක වෙලට එනහම පිටිපස්සේ ගොඩක වෙලින් නගිනවා ඉතින්. ඉතින් ළඟම නවත්තන්නේ රෝක්කුගේ පොලිසිය දෙන්නේ නගන්නේ මේ ලෝරියට. කෙසේ වෙතත් අද දිනේදී ඔහුව PCR පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබූ අතර ගිලන් රථයක් ඔහුගේ නිවසට පැමිණෙනවා වෙනුවට ඔහුව ගිලන් රථයේ ඇති තිස්ස මහරාම නගරයට යතුරු පැදියකින් ගෙන්වාගෙන තිබෙනවා. උදාගේ බයික් එකෙන් ගියා පීඑච් මහත්තයා කෝල් කරා. කොයි වෙලාවේ? මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ හම්බන්තොට බැරගම දහම්පුර ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලාගේ බිරිඳ දරුවා මව සහ නැගණිය හා ඔහු ඇසුරු කළ තවත් පිරිසක් නිරෝධායනයට ලක් කෙරුණා. තුමා හයිවේ එකේ ඇවිල්ලා තියෙනවා ආමි වාහනයකින් තමයි 17 වෙනිදා ඇවිල්ලා තියෙන්නේ පින්නදුව හෝමාරුවට එතනට එනකල් ඊට පස්සේ එතන ඉඳලා ඇවිල්ලා තියෙනවා පෙට්‍රෝලියම් එකේ කැබ් එකකින් ඇවිල්ලා තියෙනවා බෙලියත්තට ඊට පස්සේ බෙලියත්තෙන් එතනින් බැහැලා එයත් එක්ක තව ඇවිල්ලා තියෙනවා හුංගම ප්‍රදේශයේ නාවික නිලධාරී මහත්මයෙකුත් ඇවිල්ලා තියෙනවා එයාගේ පෞද්ගලික වාහනයකින් ඊට පස්සේ මෙතන පහළ බැරගමට යනකල් ඇවිල්ලා තියෙනේ පෞද්ගලික වාහනේ ඊට පස්සේ එයා 18 වෙනිදා ගිහිල්ලා තියෙනවා පහළ බැරගම ගල්ලවිල පන්සලට ගිහිල්ලා තියෙනවා පූජාවකට. ඒතරම මේ වෙලාවේ කියන්න ඕනේ අපිට මහ ජනතාවගේ සහයෝගය ඕනේ. මේ කියපු ස්ථානවලට ඒ අදාළ නාවික නිලධාරියත් එක්ක සම්බන්ධ වුණ ඒ කවුරු හරි ඉන්නවා නම් දැනුම් දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර පිළියන්දල පැලැන්මත්ත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත නාවික සෙබලාගේ පවුලේ සමාජිකයින් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් රැගෙන ගියා. පෙනී යන්නේ එම නාවික ලිපිකරු මහතාට රෝගය වැලිසර කඳුරෙන් ඇති වූ බවට බොහෝ දුරට ඒ වගේම ඔහු නිවසට පැමිණි පසු විනයානුකූලව කටයුතු කිරීම නිසා ලොකු අනතුරකින් වැළකීලා තියෙනවා. ඒ නිසා ඔහුගේ ළඟම ආශ්‍රිතයින් මව පිහ සහ බාල සොයුරිය වඩාත් සුරක්ෂිත සේවාවක් සපයා දෙමින් නිරෝධායනය සඳහා මිහින්තලේ නාවික නිවාඩු නිකේතනයක් වෙත යොමු කිරීම මේ අවස්ථාවේදී නාවික හමුදා බස් රථයක් මගින් සිදු කරනු ලැබුවා. මේ අතර නාවික හමුදා මූලස්ථානයට අනියුක්තව සේවය කළ සුනිල් බණ්ඩාර නැමැති ලුතිනන්ට් කමාන්ඩර්වරයෙක් මිය ගොස් තිබෙනවා. ඒ කොළඹ නාවික මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන නාවික හමුදාව පවසන්නේ අදාළ නිලධාරියා මිය ගොස් ඇත්තේ මියුණ රෝගී තත්ත්වයේ උත්සන්න වීමෙන් බවයි. 35 හැවිරිදි ගලන් බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අදාළ නාවික නිලධාරියාගේ ආදාහන කටයුතු වැලිසරදී සිදු කෙරුණේ COVID-19 ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය. එම නාවික හමුදා නිලධාරියවරයා මිය ගොස් ඇත්තේ මියුණ රෝගයෙන් බවට මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇති අතර ඔහුගේ අවසන් කටයුතු අද දින සිදු කරනු ලැබුවා. මේ අතර පසුගියදා වැලිසර නාවික හමුදා කඳවුරු භූමියේ පොල් කැඩීමට ගිය සිවිල් පුද්ගලයන් සිව් දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන් බටගම හා කඳාන ප්‍රදේශවල පදිංචිකරුවන්. දැන් මේවි කැම්ප් එක ඇතුලේ පොල් කඩන්න ගියා කියලා කියන්නේ. දැනට සැකයක් තියෙන නිසා දවස් 14ක් යනකම් කොහෙත් අපි කෙනකම් කොහෙත් යන්න බෑ කියලා කියන්නේ. මෙයාට රෝගේ වැළඳිලා එහෙම එකක් නැහැ. හරි ඒ නිසා හැමෝම සහයෝගය දෙන්න. මෙයාව ගෙදර අපි තියලා තියෙන්නේ බලන්න අපි. මේ සැකයක් තියෙන නිසා විතරයි. එම් පොජ්ජලේ උදේවරුේ ගිහිල්ලා දිවා ආහාරත් එහෙම අරගෙන තමයි මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව අපි 4 දෙනා පිළිබඳව හොයවා බැලුවා. ඒ අනුව ඒ 4 දෙනා පිළිබඳ යම්කිසි සැකයක් අපිට තියෙනවා. නමුත් රෝගේ තහවුරු වීමක් හෝ කිසිම තත්ත්වයක් ඇති වෙලා නැහැ. නමුත් එම පුජ්‍යලයන් 4 දෙනා අපි මේ අවස්ථාවේ ස්වයං නිරෝධායනට ලක් කරනවා. මේ අතර කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් 160 දෙනෙකු අද PCR පරීක්ෂාවට ලක් කෙරුණා. එමෙන්ම ඊයේ දිනේදී බණ්ඩාරනායක මාවතේ PCR පරීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 164න් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. බණ්ඩාරනායක ප්‍රදේශයේ කොවිඩ් වසංගතය තුරන් වෙමින් පවතින බව අපිට දැන් තිබෙන දත්ත අනුව කිව හැකියි. මේ අනුව අද පස්වරු 6:30 වන විට හඳුනාගත් නව ආසාදිතයින් 17 දෙනා සමග මේ වන විට මෙරට තුළ සිටින COVID-19 වෛරස් ආසාදිතයින් ගණන 477ක්. 120 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් සිටින අතර මෙරටින් වාර්තා වන මරණ ගණන 7ක්. 350 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. දිස්ත්‍රික්ක 21ක් සඳහා ක්‍රියාත්මක ඇඳුරු නීතිය හෙට අලුයම 5ට ඉවත් වනවා. අලුයම 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳුරු නීතිය ලිහිල් කෙරෙන අතර එය මැයි 1 වෙනිදා තෙක් ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වෙතත් කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳුරු නීතිය මැයි මාස 4 වන සඳුදා දක්වා බල පැවැත්වෙනවා. යාපනය කිලිනොච්චිය මන්නාරම මුලතිව් වවුනියාව කුරුණෑගල අනුරාධපුරය පොළොන්නරුව මාතලේ මහනුවර නුවර එළිය කෑගල්ල රත්නපුර ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර බදුල්ල මොනරාගල හම්බන්තොට මාත්‍ර සහ ගාල් යන දිස්ත්‍රික්ක 21 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කර රාත්‍රී 8ට යලි පැනවෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ මෙය මැයි 1 වෙනි සිකුරාදා දක්වා සෑම දිනකම ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත් කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි මාස 4 වන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද එම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශයේ රාජකාරී මැයි මාස 4 වෙනිදා සිට ආරම්භ කිරීම සඳහා නීති රීති ලිහිල් කරන බවයි. පෞද්ගලිකාංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව පෙරවරු 10 ලෙස නියම කර තිබෙනවා. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 3/1ක් පමණයි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතු වනවා. සිය සේවා අවශ්‍යතා සඳහා කාර්යාල විවෘත කිරීමේදී මගී ප්‍රවාහනයේදී සහ වෙළඳසැල් තුලත් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදීම අනිවාර්ය වනවා. විෂ බීජහරණය, මුඛ ආවරණ පැළඳීම, විටින් විට අත්සේදීම සහ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම ඊට අයත්. පළවෙනි දේ තමයි පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න එක. දෙවෙනි දේ තමයි ගෙදරටින් පිටට ගියොත් මුඛ ආවරණයක් පළඳින්න. මීටරක පරතරයක් හැම වෙලේම තියාගන්න. අත සෝදන්න. මොකද මේ කොරෝනා කියන එකට එන්නතයක් එන්න අවම වශයෙන් අවුරුද්දක්වත් යනවා. ඒකින්ද මේ 5
මේවා කරන්න පුළුවන් නම් හුඟක් දුරට අපිට කොරෝනා සමග ජීවත් වෙන්න පුළුවන්. ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහනය සඳහාද ජනාධිපති මාධ්‍යංශයේ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. එය අනුව ගමනාගමන මණ්ඩලය බස් රථ හා දුම්රිය මැදිරිවල රැගෙන යනු ලබන්නේ රැකියා සඳහා යන අය පමණයි. සඳුදා දිනේ සිට ඇඳිරි නීතිය ඉවත් කෙරුවට පසුව අන්තර්පළාත් බස් රථ ධාවනය නතර වෙනවා. අපි ජනතාවට කියන්න ඕනේ මේ බස් රථ නැවත අපි සක්‍රිය කෙරුවේ ගමන් බිමන් යන්න නෙමෙයි. අත්‍යවශ්‍ය රාජකාරියවල යෙදෙන අයට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා. පෞද්ගලික බස් රථ ධාවනය කිරීම අනිවාර්ය නැහැ. කවුරු හරි හිතනවා නම් පාඩුයි බෑ කියලා හිතනවා නම් ඒ බස් රථ නොදුවවුවට කිසි ප්‍රශ්නයක් නැහැ. බයි අනිවාර්යයෙන්ම මේ පෞද්ගලික බස් රථ මාර්ගයේ ධාවනය කරනවා නම් අනිවාර්යයෙන් මේ 25 නීතියට ගරු කරන්න වෙනවා. ඒ නීතියට ගරු නොකරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය වෙනවා නම් අනිවාර්යයෙන්ම එයාගේ මාර්ග ධාවන බලපත්‍රය අහෝසි කරන්න අපි කටයුතු කරනවා කියන කාරණේත් මේ වෙලාවේ අපි දැනුම් දෙන්න ඕනේ. අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක 90යි. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 1 හෝ 2 සහිත පුද්ගලයන්ට සදුදා දින නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමි වෙනවා. අඟහරුවාදා දින නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ අවසන් අංකය 3 හෝ 4 සහිත අයට පමණයි. ජාතික හැඳුනුම්පතේ අංක 5 හෝ 6 සහිත පුද්ගලයන්ට බදාදා නිවසින් බැහැරව යාමට අවස්ථාව සැලසෙනවා. බ්‍රහස්පතින්දා නිවසින් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංක 7 හෝ 8 සහිත පුද්ගලයන්ට පමණයි. සිකුරාදා දින නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ අවසන් අංකය 9 හෝ 0 සහිත ජාතික හැඳුනුම්පත් හිමිකරුවන්ට පමණයි. අත්‍යවශ්‍ය කාර්යයන් ලෙස හඳුන්වා දී ඇත්තේ ආහාර සහ ඖෂධ මිලදී ගැනීමයි. එම කාර්යයන් සඳහා ජනතාව පාගමනින් ගොස් ආසන්නයේම ඇති වෙළඳසැල තෝරාගත යුතු බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. හැඳුනුම්පතේ අවසාන අංක අදාළ වෙන්නේ නැහැ. ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල ජනතාවට එදිනෙදා කටයුතු සිදු කිරීමට අත්‍යවශ්‍ය සේවාවන්, කාර්යාල කටයුතු, ඒ වගේම ප්‍රවාහන කටයුතු, එහෙම නැත්නම් තමන් ස්වයං රැකියාවක නිරත වෙනවා නම් ඒ සියල්ලට ඒ ආකාරයේ නිරත වීමට හැකියාවක් තියෙනවා. පොදුවේ තමන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයක් සපුරා ගන්න පමණක් පැමිණෙනවා නම් අපි විශේෂයෙන්ම ඔවුන්ගේ ඉල්ලා සිටිනවා හෙට දිනේ සඳුදා දිනයක් නිසා ඒ අදාළ අංක අනුව කටයුතු කරන්න. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇඳිරි නීතිය ඉවත් නොකරන දිස්ත්‍රික්ක සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. ඇඳිරි නීතිය හෙට දිනේ ලිහිල් නොවන දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවාවන් ඇරෙන්නට කිසිවෙකුට වළංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව මෙම දිස්ත්‍රික්ක 4 ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අතිශුවිශේෂ හේතුවක් නොමැතිව දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට ගමන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එය ශ්‍රී ලංකාවටම අදාළ වෙනවා. ඒ කෙසේ වෙතත් ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාලය තුල කිසිම කෙනෙකුට සාද පවත්වන්න, ඒ වගේම විනෝද චාරිකා යන්න, සමූහ වශයෙන් එකතු වෙලා සිටින්නට, විවිධ ක්‍රීඩාවල නිරත වෙන්න, විවිධ ආගමික උත්සව පවත්වන්න කිසිසේත් හැකියාවක් නැහැ. එවැනි කටයුතු සිදු කරනවා නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරනවා. මේ අතර මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 38762 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 9973ක්. මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද දිනේත් ඇඳිරි නීතිය කඩ කරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ආයතන ප්‍රධානීට කියන්න මෙතන අපේ නම දාලා යන්න දෙන්නේ නැහැ කියලා. කොහෙද කියලා? ආගර පදින ඉතින් බලන්න කොච්චර දුරයිද කියලා. මේ ගම්පහ දිස්ත්‍රික්කෙන් කොළඹ දිස්ත්‍රික්කෙට එන්න අවසරයක් තියෙනවා. ඉවරයි. එහෙම අවසරයක් නැතුව එන අය එන්නේ කොහොමද කියන්නේ? ගන්න. බබාට මාස් එකක් නැහැ. හරි ඒක තමයි එයාට දාගෙන යන්න එකක්. දාගෙන ඉන්නේ නැහැ. දාගෙන ඉන්න කියලා මාස් කරේ නේ. හරියට දාගෙන යන්නේ කොහොමද එළියට බැස්සා. ඇඳිරි නීතිය පවතින අතරවාරයේ අත්‍යවශ්‍ය සේවා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් ලොරි රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනෙක් කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය අසලදී ඊයේ පස්වරුවේ වැලිමඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් සහිතව ත්‍රිරෝද රථයකින් සිල්ලර භාණ්ඩ අලෙවි කරන අතරතුර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ කළුතර පයාගල ප්‍රදේශයෙන්. ඒ අතර පානදුර නිව්ඩාව ඉදිපිල්ලෑව බොල්ගොඩ ගංගරක්ෂිතයේ ලඳු කැලෑවක නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනයට සූදානමින් සිටි පුද්ගලයෙක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම බෙලියත්ත වීරසිංහ මාවතේ නිවසක් තුළද නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ අයෙකුද පොලිස් අත්අඩංගුවට පත් වුණා.
මේ අතර බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක් අසල ජනතාව ඒකරාශී කර කැඳවර්ගයක් බෙදා හැරීමට කටයුතු සූදානම් කළ පුද්ගලයෙක් ඒ සඳහා උපයෝගී කළ භාණ්ඩද සමග ඊයේ පස්වරුවේ බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ COVID-19 ව්‍යාප්තිය සමග බේරුවල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති පසුබිමක මෙවැනි ක්‍රියාකාරකම්හි නිරත නොවන්නේයි පොලිසිය කළ දැනුම් දීම් වලට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන්. මේ එකක් බෙදලා ඉවරයි මේ. නබතන්නව කියලා දිනෝ. එකතරකවත් හදන්න ඕන. නෝම් ගියොත් නෝ ගෙදර ආගන්න කිව්වා ආගන්න. විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකින් මෙරටට ගෙන්වා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ කොයිම්බතූරුවල සිටි ශ්‍රී ලාංකිකින් 113 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අද දිවයිනට රැගෙනු ලැබුවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්. ලොවපුරා පැතිරාමින් පවතින COVID-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට රජය විසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ කොයිම්බතූරුවල සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත 113 දෙනෙකු අද පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට රැගෙනු ලැබුවා. අදාළ පිරිස පූඩානි බූස්ස සහ ඔයාමඩු මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඔවුන් නාවික හමුදාව එවගේම රාජ්‍ය සේවකයන් සහ සිසුන් පිරිසක් මේ 113 දෙනාගේ කණ්ඩායමට අයත් වෙනවා. ඉදිරි කාලයේදී අනෙකුත් රටවල් වලින්ද රජය විසින් මේ වන විට විශ්වවිද්‍යාවල අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල විවෘත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. තැපැල් කාර්යාල යළි විවෘත කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායටද තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිණියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමග තාවකාලික වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව හෙට සිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි. පවතින තත්ත්වය හමුවේ නාරහෙම්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කොළඹ නගර සභාවේ ගිනිනීමේ දෙපාර්තමේන්තුව සහ කොළඹ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව අද විෂ බීජ හරණයට ලක් කළා. අපි ගෙනීම් රථ 6ක් දැන්ට මේකට යොමු කරලා තියෙනවා. අපි ඊට අමතරව අපි විශේෂ රථයක් යොමු කරා. විශේෂ සමහරක් වෙලාවට අපේ කට්ටිය මේකට එක්ස්පෝස් වෙනවා. ඒකට ඒගොල්ලොත් අපි නැවත ජීවාණුවරණය කරන්න ඕන නිසා තමයි මේ වෙහිකල් එක විශේෂයෙන් මෙතනට ගෙනල්ලා ඉවරලා මේ ඩීකන්ඩේ ශව එකත් එක්කම මේගොල්ලෝ නැවත ජීවාණුවරණය කළා තමයි අපි අතරට ගන්න. ඒක විෂ බීජ හරණය සඳහා අද වසා දැමුණු ආර්ථික මධ්‍යස්ථානය හෙට උදෑසන 6ට යළි විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම කොළඹ ප්‍රදේශයේ මාර්ගබාධක රැසක් අද දිනේදී විෂ බීජ හරණයට ලක් කරනු ලැබුවා. රටට සහ ජනතාවට සෙත්පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේදී ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඓතිහාසික කතරගම පුදබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. කොරෝනා වෛරස මාර්ධනයට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළා. අනතුරුව කිරිවෙහෙර සෑරදුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා කතරගම දේවාල භූමියේ අෂ්ටඵල බෝධීන් වහන්සේද වැඳ පුදා ගත්තා. කතරගම ශ්‍රී අභිනවාරාමයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. පසුව කතරගම මහා දේවාලයේ වැඳ පුදාගත් ජනාධිපතිවරයා රටට සහ ජනතාවට සෙත් පතමින් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවති පරිත්‍රාණ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට එක් වුණා. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක.
COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාව තුළ පවතින සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී ජූනි මාස 20 වන දින මහා මැතිවරණය පැවැත්විය හැකියයි තමන් විශ්වාස නොකරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ COVID-19 වෛරසය සම්බන්ධයෙන් දකුණු ආසියාවට මානුෂීය ප්‍රතිචාරයක් අවශ්‍ය බවයි. මෙහිදී වගකිව යුතු අයෙකු සමග සාක් ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ යුතු අතර එහිදී ඉන්දියාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු වනවා. එසේම කලාපයක් ලෙස මෙම තත්ත්වය හැසිරවීම නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පමණක් කළ නොහැකි නම් ඒ සඳහා ඉන්දියාවේ බැංගලෝරයේ සහ ශ්‍රී ලංකාවේ කොළඹ යොදාගත හැකි බවද හිටපු අග්‍රාමාත්‍යවරයා ද හින්දු පුවත්පතට පවසනවා. ලොව බොහෝ රටවල් COVID-19 වෛරසය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් සැලසුම් සකස් කරන අවස්ථාවක හොඳ සෞඛ්‍ය පද්ධතියක් ඇති ශ්‍රී ලංකාව සහ කේරළය එකට එක්ව වැඩ කළ යුතු බවත් මෙම අවස්ථාවේ සාක් සංවිධානය තුළ සිළු දෙනායකට එක්විය යුතු වනවා. එසේම තම ඉල්ලීම පරිදි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකාවට පිරිනැමූ 19.90 හදිස්සි ගිලන් රථ සේවය සම්බන්ධයෙන් තමන් ඔහුට ස්තුතිවන්ත විය යුතු බවත් එම ගිලන් රථ සේවය නොවන්නට මෙම අවස්ථාවට මුහුණ දීම වඩා දුෂ්කර වනු ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත සමග පවසා තිබෙනවා. මෙහිදී ද හින්දු පුවත්පත් මාධ්‍යවේදිනිය ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ජුනි මාස 20 වන දින මහමැතිවරණය පවත්වන බව නිවේදනය කිරීම සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අදහස් විමසනු ලැබුවා. එයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ විරුද්ධ පක්ෂයේ බොහෝ පාර්ශව ඒ සඳහා විරුද්ධ වී ඇති අතර ශ්‍රී ලංකාව තුළ COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනට පවතින සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී මැතිවරණය පැවැත්වීම පිළිබඳ තමන්ට විශ්වාසයක් තැබිය නොහැකි බවයි. අද වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා සඳහන් කරනවා. ඔහු මේ බව පැවසුවේ දේශීය දේශයක් ගොඩනැගීම සඳහා වන මාධ්‍ය මෙහෙයුම වැඩසටහනට එක්වෙමින්. මෙම සාකච්ඡාවට විද්වතුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. සාමාන්‍යයෙන් මාර්තු මාසේ තමයි අපිට බිස්නස් වැඩි. එතකොට මේ කාලෙදී සම්පූර්ණයෙන්ම රට අකර්මණ්‍ය වුණා. ඇමරිකානු ඩොලර් බිලියන් 10ක් විතර අපිට ආර්ථික කටයුතු නැති වුණා. අපේ රට ලොක්ඩවුන් වුණා වගේම ආර්ථිකයත් දැන් ලොක්ඩවුන් වෙලා. එතකොට මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් ව්‍යවසායකයෙක් හැටියට. කොහේ හරි රටක ආදන අනවශ්‍ය වෙන භාණ්ඩ ලංකාවට ගෙනහැල්ලා අර කියා හිටපු මොකුත් පිට රට යවපු නැති. ඒකට කිසිම සූදානමක් නැති තත්වයක අපි ඉස්සරහට ඉන්නවද? ඊගාවට රටේ තියෙන මුළු විදේශ විනිමය අනේකෙන් 123ක් වගේ වාහන ගෙන්නනවාද ඉස්සරහටත්. ඉඟුරුද මිරිස්ද ගම්මිරිස්ද මේ හැම එකක්ම රටේ වවන්න පුළුවන් ජාති ටික අපි ඉදිරියටත් රටට ගේනවාද. මම හිතනවා මේ ගෝලීයකරණ කියන සංකල්පයෙන් අයින් වෙලා අපිට දේශීය ආර්ථිකයක් රට ඇතුලේ ගොඩනගන්න. මම හිතනවා මේක අවස්ථාවක් කියලා අපිට. පිට රටවල රැකියාවල නියුත් වීමෙන් ලැබෙන ආදායම් අපිට ලැබීම නතර වෙලා දිනවා. නමුත් මීට කලින් විවෘත කරන ලද ණයවර ලිපි සඳහා අනයන සඳහා කරන ගෙවීම් මෙන්න මේ දවස්වල තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ නිසා පොඩි අසමතුලිතතාවයක් ඇති වෙලා තිනවා. ඒ නිසා තමයි මේ පහුගිය දවස්වල අපි දැක්කේ ඩොලර් එකට යම් බලපෑමක්. නමුත් පහුගිය දවස් කිහිපය ඇතුළත ඒ 190 අතර නැවතිලා තිනවා. යම්කිසි ස්ථාවරත්වයක් අපි දකිනවා. දැන් මෙතෙන්දිත් මේ රුපියල් අනුපාතික පිරිහීමෙන් වෙන අවාසිය අපි අවාසියක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ කොහොමද අනවශ්‍ය දේවල් අපි මේ රටට ගේනවා. මං හිතන්නේ මේක හොඳ අවස්ථාවක්. අපේ මේ සියලුම ක්‍රියාවලියන් දෙස ආපසු හැරිලා බලන්න මේ සියලුම දේවල් අපේ රටට ආනයනය කරන්න අවශ්‍යද? අපි කෘෂිකර්මාන්තය ග්ලෝබලීකරණය කරන්න ගියා නම් අද මිනිස්සු අපේ රටේ ජනතාවට කන්න නැහැ. අපි කන්දම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ගොවි ජනතාවට. අපිට කිසිම හාල් හිඟයක් නැහැ. හැබැයි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි පහුගිය වසර ගත්තාම අපි විශාල වශයෙන් ආනයනය කළ අනිකුත් අතිරේක භෝග. බීලුණු වල අවස්ථාවෙන් 80% විතර ආනයනය කරා. ඊළඟට මුංගට කව් 50% විතර ආනයනය කරා. බියලි මිරිස් 99% ආනයනය කරලා තියෙනවා. මේ යල්කන්නේදී බලාපොරොත්තු වෙනවා අපේ දේශීය අවස්ථාවෙන් විශාල ප්‍රමාණයක් සාධනය කරන්න. කොවිඩ් වසංගතය තිබ්බත් නැතත් අනාගතයේදී මේ තත්ත්වය දිගටම මෙහෙම පවත්වාගෙන ගියොත් අපිට ඉතාමත්ම සුබවාදී ප්‍රතිඵලවලට යන්න පුළුවන්. ලංකාවේ තරම් බුද්ධිමත් මොළ මම හිතන්නේ වෙන ලෝකෙ කොහෙවත් තියෙනවා කියලා. ඒ තරම් ධාරණ ශක්තිය තියෙන අපිට ඔය කියන අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණ පහසුකම් නැහැ. නමුත් අපේ ලංකාවේ තියෙන තාක්ෂණික පහසුකම් හොඳටම ඇති නව නිර්මාණයකට යන්න. මේ උපකරණය ගත්තොත් මේක ආනයනය කරලා තින්නේ ජර්මනියෙන්. මම එහෙම කිව්වොතින් ඕක විශ්වාස කරයි සමහරලාට. ඔබ විශ්වාස කරනවාද මේ නිර්මාණය කරලා තියෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා විතරක් නෙමෙයි තවත් ඉස්සරහට ගිහලා ඩිසයින් ඉන් ශ්‍රී ලංකා. මේ තියෙන නිමැවුම අපිට ඔය කියන රටවල් වල තාක්ෂණයට එහා තැනක තියන්න පුළුවන්. අපි උත්සාහ කරා මේ නව නිර්මාණ නව උත්පාදන මට්ටමට පත් කරන්න. අපේ ආයතනයේ සමාජිකයෙක් සම්බන්ධ කරලා යන ලොකු ගමනක් තියෙනවා. ඒ ලොකු ගමනේ සාර්ථකත්වය තමයි මේ වටපිටාවේ අපි දකින්නේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත.
COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා පනව ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාවට අවැස්සිම අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ මනුසද්දරණ ජාතික ක්‍රියාන්විතයේ 32 වන දිනය අදයි. දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකිව අසරණ වූ ජනතාව සඳහා සරණක් වෙමින් ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසද්දරණ සහ ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළා. ඒ අනුව විහාරස්ථාන සහ දේවස්ථාන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වැඩසටහනට බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර කාර්ය මණ්ඩලයෙන්ද සුවිශේෂී සහයක් හිමි වනවා. මේ වන විට දිවයින පුරා විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, ස්ලාම් දේවස්ථාන, ළමා සහ වැඩිහිටි නිවාස 3200කට අධික සංඛ්‍යාවකට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 45000කට අධික සංඛ්‍යාවක් බෙදා දී තිබෙනවා. මනුසද්දරණ වැඩසටහන මේ ආපදා අවස්ථාවේදී ක්‍රියාත්මක කරනවා. මේ රත්නපුරේ ඈත පන්සල් වලට ඇවිදිලා ගමේ දුෂ්කර තත්ත්වයේ පවතින මේ ජනතාවට සේවය කරන්න මේ ආයතන එකතු වෙලා කරන මේ සත්කාරය ඉතාමත් අගය කරනවා. ජාති ભેද ආගම් ભેද කිසි දෙයකින් තොරව කරන්නා වූ සේවයත් අපි ඉතාමත් අගය කරමි. අපිට ගම්වතුර අවස්ථාවවලදීත් හිනදුම ග්‍රාමයේදී ඔබ ඉතාමත් ඉක්මනින්ම පැමිණි ඒ විපත් අවස්ථාවේදී ලොකු දායකත්වයක් දැක්වුවා. එමෙන්ම අසරණ වූ අපේම ජනතාව අතර බෙදා දීම සඳහා සහල් කිලෝ 3200ක් මනුසද්දරණ වෙත පරිත්‍යාග කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරෝපතාන ප්‍රදේශයේ තාම්‍රවැව, නබඩවැව සහ ඉහළ දියුල්වැව ගම්වාසීන් කටයුතු කළා. අසරණත්වයට පත් වෙච්ච පිරිසට පරිත්‍යාගයක් කරන්න පින්කමක් හැටියට තමයි මේක කරන්නේ. මනුසද්දරණ ආයතනයත්, ඩයලොග් ආයතනයත් තවත් ඉදිරියට මේ වගේ සත්කාරයන් කරන්න එයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියන අපි ආශිර්වාද කරනවා වගේම අපේ ස්තුතිය පිරිනමමු. ඉදිරියටත් මනුසද්දරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව සිදු කරනවා. COVID-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසද්දරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ඇතිවයි. ඒ අනුව LOLC සමගින් එක්ව පුත්තලම දිස්ත්‍රික්කයේ ඉරණවිල පිහිටි COVID-19 වෛරසය ආසාදිත බවට සැකකෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා මනුසද්දරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මෙලෙසයි. මින් ඉදිරියටත් LOLC ආයතනය අපි මේ සම්බන්ධ වුණා වගේම අවශ්‍ය හැම මොහොතකම LOLC ආයතනය අත්වල් බැඳ ගන්නවා කියන එක මතක් කරන්න ඕනේ. එම හලාවත ප්‍රදේශයට සම්බන්ධ වීම ගැන මනුසද්දරණට LOLC ආයතනය වෙනුවෙනුත් මම ස්තුතිය පිරිනමනවා. LOLC සමග එක්ව මනුසද්දරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුසද්දරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.